තෙරවරු අද පියවර සටහන්. දේශය කියන එක වපුරලා දේශය කියන එක නිතර පුරුදු වුණු වෙලා ඒ දේශ සහගත හිත් නිසාම නිරේ ගිහිල්ලා උපදිනවා. මහත් වූ දුකකටපත් වෙනවා. ඔබ තේරුම් ගත යුතු කාරණාවක් තමයි ඉවසීම කියන එක. පඬිතුයෝ බොහෝ පසසුපු කාරණාවක්. සමාජයේ ජීවත් වෙන කෙනෙකුට නම් ඕනේ තරම් අවස්ථා එන්න පුළුවන් කිපෙන්නේ. බොහෝ කෙලෙස් රජස් තියෙන ඇත්තොත් එක්ක මුහු වෙලා වාසය කරන නිසා ඉවසීම ප්‍රගුණ කරනවා නම් දේශය කියන එක එතනින් නතර වෙන්න ඕනේ. හරියට මුහුද වෙරළ ඉක්මවල යන්නේ නෑ වගේ. Tamanට බෝධිය සාක්ෂාත් කරගෙන යන්න අවශ්‍යයි නම් ඔබ ඒ කියන ඉවසීම ප්‍රගුණ කරන්නයි ඕනේ. ඒ අවස්ථාවන් හඳුනගෙන ඒ අවස්ථාවලදී Tamanගේ හිත පෙරලෙන්නේ නැති වෙන්න තියා ගන්න ඕනේ. මෙලොව පරලොවටත් ඒ වගේම නිවන සාක්ෂාත් කර ගැනීමටත් මේ කියන ඉවසීමේ ගුණය බෙහෙවින් ඉවහල් වෙනවා කියලා ඔබට මතක් කරලා දෙනවා. එහෙනම් එන්න. ඊතර වෙච්ච උත්තමීන් තිර බවට පත්වෙච්ච පියවර හොයාගෙන පියමන් කරන්න. තෙරක් නොමැති සසරි එතෙරවන තෙරවන. නමෝ නමෝ බුද්ධ දිවා කරාය. නමෝ නමෝ ගෝතම චන්දිමාය. නමෝ නමෝ නන්ත ගුණන් නවාය. නමෝ නමෝ සාක්‍ය නන්දනාය. ඒ උතුම් වූ ත්‍රිවිධ රත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, පින්වතුනි, තෙරවරු දේශනා මාලාවේ අපි පහුගිය සතියේ දේශනා කරන්නට යෙදුනේ කාන්ති පාරමිතාව ගැන. මම පුංචි මතක් කිරීමක් කළොත් අපි එහිදී සාකච්ඡා කරා කාන්ති පාරමිතාව කියන්නේ මොකක්ද කියන එක. කාන්තිහිවත් ඉවසීම කියන්නේ මොකක්ද කියන එක. නොඑක් ආකාරයන් වලට නොඑක් අවස්ථාවන් වලදී විවිධාකාර ඇත්තෝ ඉවසීම කියන එක කරනවා. ඇතමෙක් රාගය පිණිස, දේශය පිණිස, තමන්ගේ වාසිය පිණිස දුබල බව නිසා ආදි වශයෙන් ওই නොඑක් ආකාරයකට ඉවසීම කියන එකක් කරනවා. නමුත් ඒ කිසිම දෙයක් ඉවසීමේ පාරමිතාවට අයිති වෙන දේවල් නෙමෙයි. ඉවසීමේ පාරමිතාවට අයිති වෙන්නේ පින්වතුනි බෝධිත්‍රය අතුරින් යම්කිසි බෝධියක් ප්‍රාර්ථනා කරගෙන කරුණු කටයුතු කරන ගමනේදී ඒ දේවල් කරගැනීමේ උපාය වශයෙන් තමයි පින්වතුනි ඉවසීම කියන එක ප්‍රගුණ කරගෙන යන්නේ. එහෙනම් දන් දෙන අවස්ථාවන් වලදී ඉවසීම කියන එක ප්‍රගුණ කරන්න වෙනවා. සිල් රකින්න අවස්ථාවන්වලදී ඉවසීම කියන එක ප්‍රගුණ කරන්න වෙනවා. කාමයෙන් වෙන් වෙලා ඉන්න අවස්ථාවලදී ඉවසීම කියන එක ප්‍රගුණ කරන්න වෙනවා. එහෙනම් ඔය ඔන්න කියන ආකාරයට බෝධිත්‍රය තුළින් යම්කිසි බෝධියක් ප්‍රාර්ථනා කරගෙන එහි උපාය වශයෙන් තමයි මේ ඉවසීම කියන එක පුරුදු පුහුණු කරගෙන යන්නේ. එහෙනම් මෙතන එන්නේ ආකාරයට කරන ඉවසීම තමයි පින්වතුනි
පාරමිතා ගණයට අයිති වෙන්නේ. ඒ වගේම අපි සාකච්ඡා කරන්නට යෙදුණා පින්වතුනි නවවිධ අගාධ වස්තු ගැන. එහිදී අපි පෙන්වලා දුන්න අගාධ වස්තුන් 9ක්. ඒ අගාධ වස්තුන් වලට වැටුණාම පස්සේ ගොඩ එන එක ලේසි පහසු වෙන්නේ නැහැ. ඒ අගාධ වස්තුන් වලට වැන්නට පස්සේ ද්වේෂය තමයි එතනින් එහාට වපුරගෙන යන්නේ. ඒවා තමන්ගේ මේ අගාධ වස්තුන් වලට මුහුණ පාන අවස්ථා කියලා කියන්නේ සාමාන්‍ය මිනිසෙකගේ ජීවිතේට නිතර අත්දකින්න වෙන මුහුණ දෙන්න වෙන සිද්ධීන් තමයි ඒ තියෙන්නේ. ඒ විපාක වලට මුහුණ දෙනකොට ඉවසීම ප්‍රගුණ කරපු නැති කෙනෙක් නම් ඉවසන්නේ නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ කියන අගාධ වස්තුන් වලට වැටෙනවා. ඒ අගාධ වස්තුන් වලට වැටුණාට පස්සේ ද්වේෂය කියන එක වපුරලා ද්වේෂය කියන එක නිතර පුරුදු වුණු වෙලා ඒ දේශ සහගත හිත් නිසාම නිරේ ගිහිල්ලා උපදිනවා. මහත් වූ දුකකටපත් වෙනවා. එහෙනම් ඔන්න ඔය විදිහට අපි මේ නවවිධ අගාධ වස්තු ගැන සාකච්ඡා කළා. ඒ වගේම පින්වතුනි තථාගතයන් වහන්සේ මේ ඉවසීම කියන එක වර්ණනා කරපු අවස්ථාවක් ගැනත් සාකච්ඡා කරන්න තියදුනා. කොසල් රජතුමාගේ ඇමති කෙනෙක් කරපු වරදකට කොසල් රජතුමා ඉවසීමෙන් කටයුතු කරපු හැටි තථාගතයන් වහන්සේ ඒ අවස්ථාව වර්ණනා කළලා පෙර රජවරුද මෙහෙම කළාය කියලා අපි කාන්ති වන්නන ජාතකයේ සාකච්ඡා කළා. පින්වතුනි මේ හැම දෙයකින්ම ඔබ තේරුම් ගත යුතු කාරණාවක් තමයි ඉවසීම කියන එක පඬිතුයෝ බොහෝ පසසපු කාරණාවක්. සත්පුරුෂයෝ බොහෝ පසසපු කාරණාවක්. ඒ වගේම මේ නිවන සාක්ෂාත් කරගෙන යන ගමනේදී අනිවාර්යයෙන්ම තිබිය යුතු අංගයක්. මොකද සාමාන්‍යයෙන් ඉවසීම කියන ගුණය මත පදනම් වෙච්ච ගුණ ටිකක් තමයි තියෙන්නේ. ඉවසීම කියන එක නැත්තම් මෙත්තාව කියන එක තියෙන්නේ නැහැ. එහෙනම් ඉවසීම නැති තැන මෙත්තාව කියන එක වඩන්න වෙන්නේ නැහැ. ඒ වගේ ඉවසීම කියන ගුණය මත පිහිටපු ගුණ සමුදායක් තමයි තියෙන්නේ. ඒක නිසා ඉවසීම කියන එක හඳුන්වනවා සියලු ගුණයන් පිහිටපු පොළොව වගේ කියලා. ඒ වගේම තවත් ආකාරයකින් කිව්වොත් පින්වතුනි යම් අවස්ථාවක මේ ඉවසීම කියන එකට උපමාවක් දෙනවා. දේශය කියන මහා සාගරයේ වෙරළ දේශය කියන මහා සාගරයේ වෙරළ තමයි මේ ඉවසීම කියන්නේ කියලා. මොකද සාගරයේ වෙරළ ඉක්මවන්නේ නැහැ කවදාවත්. අන්න ඒ වගේ ඉවසීම කියන තැන නතර වෙනවා. එහෙනම් ඉවසීම ප්‍රගුණ කරනවා නම් දේශය කියන එක එතනින් නතර වෙන්න ඕනේ. හරියට මුහුද වෙරළ ඉක්මවල යන්නේ නැහැ වගේ. වෙරළේ හැපිලා ආපහු ඒ තිබුණු තැනටමපත් වෙනවා මිසක් වෙරළ ඉක්මවල යන්නේ නැහැ. එහෙනම් පින්වතුනි ඉවසීම ගැන ඔන්න ඔය විදිහට උපමාමකින් සත්පුරුෂයන් වහන්සේලා වර්ණනා කරපු ගුණයක්. කලින් දේශනාවේ මතක් කළා වගේ පින්වතුනි මම ඔබට මහා බෝධිසත්වයන් වහන්සේ ඉවසපු අවස්ථාවක් ගැන ඔබට සඳහන් කරන්නම්. ඔබ අහලා ඇති ශාන්තිවාදී ජාතකය ගැන.
එහෙම නැත්නම් කාන්තිවාදී ජාතකය ගැන. මේක දේශනා කරන්න යෙදුනේ තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න සමයේදී එක අකීකරු නිතර කිපෙන සුළු භික්ෂුන් වහන්සේ නමක් හිටියා. ඉතින් උන්වහන්සේව කැඳවලා තථාගතයන් වහන්සේ උන්වහන්සේට අවවාද කරනවා. පෙර පඬිවරු තමන්ගේ අතපය නාස්කම් ආදී දේවල් කපලා දාද්දි කසයකින් පහර දෙද්දි අන් අයට ද්වේෂ කළේ නැහැ කියලා. එහෙව් එකේ ද්වේෂයට කොහෙත්ම ඉඩහසරක් නැති මේ තථාගත ශාසනය තුල කිපෙන්නේ ඇයි කියලා ඒ හාමුදුරන්ගෙන් අහලා මේ පෙර පණිවරු මෙන්න මෙහෙමයි කටයුතු කළේ මේ කිසිම අවස්ථාවකදී දේශ කරේ නැතය කියලා සඳහන් කළ අතීත කතාව දේශනා කරනවා. ඒ අතීත කතාව තමයි පින්වතුනි කාන්ති ජාතකය. කාන්තිවාදී ජාතකය. එක්තරා කාලයකදී මහා බෝසතාණන් වහන්සේ එක මහාසාර බමුණු කුලයකද උපදිනවා. ඒ බමුණු කුලයක ඉපදිලා දිසාපාමුක් ආචාර්ය ළඟට ගිහිල්ලා ශිල්ප ශාස්ත්‍ර ඔක්කොම හදාරලා නැවත තමන්ගේ නිවසට පැමිණෙනවා. ඒ පැමිණලා තමන්ගේ දෙමව්පියන්ටත් අප උපස්ථාන කටයුතු කරගෙන ජීවත් වෙනකොට මේ දෙමව්පියෝ දෙන්න නැති වෙනවා. මේ දෙමව්පියෝ දෙන්නත් නැති වුණාට පස්සේ මේ කුමාරයා කල්පනා කරනවා ඒ වෙනකොට මේ කුමාරයාට තමන්ගේ ඥාති උරුමයෙන් මුතුන් මිත්තන්ගේ තමන්ගේ දෙමව්පියන්ගේ උරුමයෙන් 84 කෝටියක් ධනය ලැබෙනවා. තමන්ගේ පරම්පරාවේ අයගෙන් ලැබිච්ච උරුමේ. එතකොට මේ කුමාරයා කල්පනා කරනවා මගේ මුතුන් මිත්තෝ ළඟ තිබිච්ච මේ ධනය ඒගොල්ලෝ අරගෙන ගියේ නෑ. ආච්චි සීයා ළඟ තිබ්බා ඒගොල්ලෝ අරගෙන ගියේ නෑ. ඒ වගේම මගේ දෙමව්පියෝ ළඟත් තිබුණා. ඒ අය මේක අරගෙන ගියෙත් නෑ. ඒ හැමෝම මේවා දාලා ගියේ. එහෙම හිතලා මේ කුමාරයා හිතනවා මම ඒ අය වගේ මේවා දාලා යන්නේ නෑ. ඒක හරි අපරාධයි. ගොඩ ගහලා දාලා යනවා. අරගෙන ගියේ නෑ කවුරුවක්වත්. මම එහෙම වෙන්න දෙන්නේ නෑ. මම මේව අරගෙන යන්නේ කියලා හිතාගෙන. මොකද කරන්නේ? ඒ නුවර යම් තාක් පිරිසක් ඉන්නවා නම් මොනෝයන් හෝ අඩුපාඩු තියෙන. අඟහිඟකම් තියෙන. ඒ සියලු දෙනාම හොයලා බලලා. ඒ හැමෝටම තමන් සතු සියලුම ධනය දන් දෙනවා. සියලුම ධනය දෙනවා. කිසිම දෙයක් ඉතුරු කරගන්නේ නැහැ. ඒ සියලුම ධනය දන් දීලා මේ කුමාරයා වනාන්තරයකට වෙලා පැවිදි ජීවිතයක් ගත කරනවා. තවුස් පැවිද්දටපත් වෙනවා. ඉතින් මේ වනේ පළවැල වලින් තමයි යැපෙන්නේ. බොහෝ කාලයක් එහෙම ඉන්නවා. බොහෝ කාලයක් ඉක්ම ගියාට පස්සේ ඒ වනේ ලුණු ඇඹුල් හම්බ වෙන්නේ නැහැ.
ඉතින් ඒ ශරීරයට ඒ එවැනි අවස්ථාවෙන් ඉටු කර ගැනීම පිණිස යම් කාලයකට පස්සේ ඒ තාපසවරු මිනිස්සු ඉන්න තැන් වලට එනවා. පින්න පාති වඩිනවා ලුණු ඇඹුල් හොයා ගැනීම පිණිස. ඉතින් මේ විදිහට මේ තාපසතුමත් ඒ වනයෙන් නික්මිලා මිනිස්සු වාසය කරන ප්‍රදේශයකට එනවා. ඒ රටේ එතකොට කලාබූ කියන රජ කෙනෙක් තමයි රාජ්‍ය පාලනය කරන්නේ. ඉතින් මේ තවුස්තුමා ඇවිදින් ඒ රජතුමාට අයිති උයනක තමයි නතර වෙන්නේ. එම නතරලා පහෝදා උදෑසනම පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩින්නේ ඒ රාජ්‍යයේ සෙන්පතිතුමාගේ ගෙදරට. ඉතින් මේ සෙන්පතිතුමා බොහොම පැහැදීමකටපත් වෙලා බොහොම සංසුන් ඉඳුරන් දැකලා බොහොම පැහැදීමකටපත් වෙලා දානමාන ආදියෙන් සංග්‍රහ කටයුතු කරනවා. සංග්‍රහ කටයුතු කළා ඒ තාපසතුමා හිටිය උයනෙම වැඩ ඉන්න සලසනවා. ඉතින් ඔය විදිහට ඉන්නකොට මේ කලාබු කියන රජතුමා දවසක බොහොම මත්පැන් පානය කරලා මදුවිත පානය කරලා එක නාටිකාංගනාවන් පිරිසක් එක්ක මේ කියන උයනට එනවා. උයනට ඇහිල්ලා එක් ගල්තලාවක ඉඳගෙන අර නාටිකාංගනාවන්ට නටන්න ගයන්නවා යන්න කියලා කියනවා. එතන හිටපු එක් සුරූපී කාන්තාවක්ගේ හිස මත ඔළුව තියාගෙන අර නැටුම් ගැවුම් අයුම් බල බලා ඉන්නවා. ඉතින් සුරා මතින් මත් වෙලා හිටියේ. ඒ හිටපු විදිහටම අර කාන්තාවගේ උකුල මත හිස තියාගෙන එහෙම මේ රජතුමාට නිින්ද යනවා. ඉතින් ටිකක් වෙලා ගියාට පස්සේ අර නාටිකාංගනාවන්ට හිතෙනවා අපි මේ කොච්චර රජතුමාව සතුටු කරන්න කියලා හිතාගෙන නැටුම් ගැවුම් කරාට වැඩක් නැහැ. රජතුමා දැන් නිදි. නිින්ද ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා අපි මේක මෙතනින් නවත්තමු කියලා ඒගොල්ලෝ ඒක නවත්තලා වටපිට ඇවිදින්න යනවා. ඉතින් උයනේ එහෙට මෙහෙට ඇවිද ඉන්නකොට දකින්න මේ තාපසතුමාව ඉන්නවා. මේ තාපසතුමා දැකලා මේ කාන්තාව ටික කල්පනා කරනවා රජතුමා ළඟට ගිහින් නටලා ගයලා වැඩකුත් නැහැ. අපි එතකන් මේ තාපසතුමා ළඟට ගිහින් තාපසතුමාගෙන් දැනගන්න යමක් තියෙනවා නම් දැනගමු කියලා. ඒ තාපසතුමා ළඟට ගිහිල්ලා උන්වහන්සේව වන්දනා කරගෙන උන්වහන්සේගේ වාඩි වෙලා උන්වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේට අපිට කිය යුතු යමක් තියෙනම් කියන්න කියලා ඉල්ලා හිටිනවා. ඒ තාපසතුමා ඒ සියලුම නාටිකාංගනාවන්ට ධර්මයේ දේශනා කරනවා. ඉතින් යම් වෙලාවක් ගියාට පස්සේ අර රජතුමා අවදි වෙනවා අර තමන් හිස තියාගෙන හිටිය කාන්තාවගේ කකුල සැලවපු නිසා ඇහැරෙනවා. ඇහැරුණාට පස්සේ රජතුමා අහනවා කොහොම මෙතන හිටපු වසලියෝ ටික කියලා. රජ කෙනෙක් එහෙම තමයි අහන්නේ. කේන්ති ගියාම එහෙමයි. සුරාමතින් ඉන්නේ. ඉතින් රජතුමාට හොඳටම කේන්ති ගිහලා අහනවා කොහොම මෙතන ඉඳපු කට්ටිය. ඊට පස්සේ අර කාන්තාව කියනවා අන්න තාපසතුමාව ඇසුරු කරගෙන ඉන්නවා කියලා. ඊට පස්සේ මොකද කරන්නේ මේ රජතුමා තවත් කේන්ති ගිහිල්ලා තමන්ගේ කඩුවත් අරගෙන මුණ්ඩ හොඳ පාඩමක් උගන්වන්නම් කියලා යනවා එතෙන්ට. කේන්ති ගිහිල්ලා එන රජතුමාව දකිනවා මේ නාටිකාංගනාව. මේ කාන්තාව ටික දකිනවා. දැකලා එතන බොහොම ඇහැට කනට පේන්නම ඉන්න හොඳ සුරූපී කාන්තාවක්ව ඉස්සරහට යවනවා. රජතුමා කේන්තිය පොඩ්ඩක් නිවන්න කියලා. ඉතින් මේ කාන්තාව කොහොම හරි
තමන්ට හැකියාවකින් මේ රජතුමාගේ කේන්ති යම් පමණකට පාලනය කරලා කඩුව අරගන්නවා. නමුත් රජතුමා එතනින් නතර වෙන්නේ නැහැ. රජතුමා මේ තාපසයා ළඟට ගිහිල්ලා අහනවා නුඹගේ වාදය මොකද්ද? නුඹ දරන දහම මොකද්ද? මොකද්ද නුඹේ තපස කියලා අහනවා. ඊට පස්සේ මේ තාපසතුමා කියනවා මම ශාන්තිවාදී වෙමි. රජතුමනි මම ශාන්තිවාදී වෙමි. රජතුමාන ඒ මොකද්ද කියන්නේ? මොන විදිහටද කොයි විදිහටද ඔය ශාන්තිය තියෙන්නේ? ඊට පස්සේ මේ තාපසතුමා කියනවා මට බැන්නට මට ගැහුවට මම කිපෙන්නේ නැහැ. මම කේන්ති ගන්නෙ නැහැ. අප්‍රමාණ මෙත් සිතෙන් කටයුතු කරනවායි කියලා කියනවා. රජතුමා ඒ පාර කියනවා නුඹ ඇත්තද බොරුද කියන්නේ නුඹේ තපස ගැන මම දැම්මම බලා ගන්නම් කියලා. වදකයට කතා කරනවා. වදකයට කතා කරලා වදකයා එනවා. කඩුවයි කටු කසයකුයි පොරවයි අරගෙන එනවා. ඇයිලා අහනවා ස්වාමීනි මම මොකද කරන්න ඕන? ඒ පාර රජතුමා කියනවා මේ ජටිලයට කටු ගසෙන් කසපාරවල් 2000ක් ගහන්න කියලා කියනවා. ඉතින් මේ වදකයා මොකද කරන්න දෙයක් නැහැ. රජතුමා කියන දේ අහන්න කරන්න වෙනවා. ඉතින් අර තාපසතුමාව ඇදලා අරගෙන බිමට දාලා කසපාරවල් 2000ක් ගහනවා කටු කසයකින්. ඒ කසපාරවල් වලට ඒ තාපසතුමාගේ හැම ඉරිනවා. අංකඩ කෑලි ගැලවිලා යනවා. ලේ වැగిරෙනවා. එහෙම කරලා තියෙද්දි ඒ තාපසතුමා බින්දු මාත්‍රයක්වත් ඒ වදකයා කෙරෙහිත් රජතුමා කෙරෙහිත් දේශහිතක් ඇති කරගන්නේ නැහැ. ඒ ගහලා ඉවරනාට පස්සේ මේ රජතුමා අහනවා දැන් උඹේ වාදේ මොකද්ද? ඒ පාර තාපසතුමා කියනවා රජතුමනි මම ශාන්තිවාදී වෙමි. මගේ ශාන්තිය හැමේ තියෙන එකක් නෙමෙයි. ඒක මගේ හදවත ගැඹුරේ තියෙන්නේ. මම ශාන්තිවාදී වෙමි කියලා කියනවා. ඒ පාර මේ රජතුමා මොකද කරන්නේ? වදකයාට කියනවා එහෙනම් මොහුගේ අත් දෙක කපන්න. කපනවා අත් දෙක. ලේ වෑස්සෙනවා. දැන් අහනවා ඔබ කිනම් වාදීද? ස්වාමීනි මම ශාන්තිවාදී වෙමි. කකුල් දෙක කපන්න කියලා කියනවා. ඒ පාර කකුල් දෙකත් කපනවා. ලේ වැగిරෙනවා. අහනවා දැන් කිනම් වාදීද කියලා. තාපසතුමා කියනවා රජතුමනි මගේ ශාන්තිය මගේ ඉවසීම තියෙන්නේ අතපයේ නෙමෙයි. අත් දෙකේවත් කකුල් දෙකේවත් නෙමෙයි ඒක තියෙන්නේ. හදවත පතුලේ තියෙන එකක්. මම ශාන්තිවාදී වෙමි කියලා කියනවා. ඊට පස්සේ රජතුමා ඊට පස්සේ නැවතත් වදකයට කියනවා මොහුගේ නාසය කපන්න මොහුගේ කන් දෙක කපන්න කියලා කියනවා. ඒ විදිහටම කරනවා.
ඊට පස්සේ අහනවා රජතුමා දැන් නුඹ කිනම් වාදීද කියලා. තාපසතුමා කියනවා මගේ හැමේවත් මගේ අතපයේවත් මගේ කන්නාසාදී ඉඳුරන් තුලවත් නෙමෙයි මේ ශාන්තිය කියන එක තියෙන්නේ. නේවසීම කියන එක තියෙන්නේ. ඒක මගේ හතපත්ලේ තියෙන එකක්. ඒක බලන්න පුළුවන් එකක් නෙමෙයි, පේන එකක් නෙමෙයි. මම ශාන්තිවාදී වෙමි කියලා නැවතත් කියනවා. ඒ පාර රජතුමාට හොඳටම කේන්ති ගිහිල්ලා උඹයි උඹේ ශාන්තියයි තියාගෙන ඉඳගෙන හිටහන් කියලා පයින් පාරක් ගහනවා පපුවට. පපුවට පයින් ගහලා රජතුමා යනවා යන්න. ඒ වෙලාවේ අර රජතුමාගේ සෙන්පතිතුමා එතෙන්ට ඇවිල්ලා රෙදිපටි වලින් අර ලේ පිහ දාලා රෙදිපෙටි වලින් වෙලනවා. වෙලලා ඉල්ලීමක් කරනවා. තාපසතුමනි ඔබ වහන්සේට යම් කිසි කේන්තියක් එනවනම් රටවැසියෝ කෙරෙහිවත් මේ රට ගැනවත් කේන්ති ගන්න එපා. ඔබ වහන්සේට මේ අපරාධය කළ රජතුමා ගැන කේන්ති කරගන්න. මේ රට නම් විනාශ කරන්න එපා කියලා මේ සෙන්පතිය කියනවා. මොකද සෙන්පතිය දන්නවා එවැනි තාපසයෝ මහ උතුම් ශ්‍රේෂ්ඨ තාපසයන්ට වින කැටිවුත් එහෙම උන්වහන්සේලාගේ සාපේට ලක් වුණොත් එහෙම මුළු රටක් රාජ්‍යයක්ම දුහුවිලේ එන්න පුළුවන් කියලා. විනාශ වෙලා යන්න පුළුවන් කියලා. ඒ නිසා බෝධිසතාණන් වහන්සේ ඒ වෙලාවේ කියනවා සෙන්පතිය මට මේ අපරාධය කළ රජතුමා බොහෝ කල් ජීවත් වේවා. දීර්ඝායස වේවා. කිසිම අවඩක් නොවේවා. අපි වැනි තාපසයෝ අපි වගේ ඉවසීම කියන බලය තියෙන තාපසවරු කිසිම හේතුවක් නිසා කිපෙන්නේ නැතේ කියලා අර රජතුමා කෙරෙහි මෙත්සිත පතුරවනවා. ඒ රජතුමා එතනින් තාපසතුමාගේ ඇස් දෙකට පේන මානයට විතරයි යන්න හම්බෙන්නේ. මේ තාපසතුමාව නොපෙනී යන තැනදී මහා රතු පාට ගිනි ජාලාවක් ඇහිල්ලා මේ පොළොව පලාගෙන එකෙනෙහිම පොළොව තුලට ඇදගෙන යනවා. ඊළාවිචි මහ නරකාදී උපදිනවා. ශාන්තිවාදී තාපසයා එතනම මිය පරලෝ යනවා. ඔන්න ඔය විදිහට තථාගතයන් වහන්සේ අතීත කතාව පෙන්වලා දෙනවා. පෙර පඬිවරු කොහොමද ඉවසීම ප්‍රගුණ කළේ කියලා පෙන්වලා දෙනවා. ඉතින් මේ කතාව අහලා ඒ වික්ෂුන් වහන්සේ අනාගාමී ඵලය සාක්ෂාත් කරනවා. ඔන්න ඔහම තමයි හිඟුතුනි මහා බෝසතාණන් වහන්සේලා ඉවසීමේ පාරමිතාව පුරාගෙන එන්නේ. තමන්ට එච්චර විපතක් කරද්දිත් අපමල් රේණුක තරම්වත් දේශයක් ගොඩනගා ගන්න තැනකට තමන්ගේ හිතපත් කරගත්තේ නැහැ. ඉවසීම කියන එක ඒ තරම්ම ප්‍රගුණ කරලා තිබ්බා. එකපාරටම කරපු එකක් නෙමෙයි පිටුතුනි. ක්‍රමක්‍රමයෙන් පුරුදු පුහුණු කරගෙන ආපු දේ. එහෙනම් ඔබ කල්පනාවට ගන්න ඕනේ ඔබේ ජීවිතයේ සමහරට ඔය වගේ දරුණු දේවල් වලට මුහුණ පාන්න තාම සිදුුනේ නැතුව ඇති. සමහරට ඔබට මේ වගේ විපාක වලට මුහුණ දෙන්න නැතුව ඇති. අවස්ථාවක් එළඹෙන්නේ නැතුව ඇති ඒ වගේ. එහෙම නෙමෙයි පින්වතුනි ඔබ බලන්න
ඔබගේ ජීවිතය තුළ බොහොම චූටි දේවල් තියෙනවා. පුංචි දේවල් වලින් ඕනේ පටන් ගන්න. ලොකු දේවල් වලින් පටන් ගන්න බෑ. සමහරෙකුට හිතෙන්න පුළුවන් මම එහෙම කාටවත් ගහලත් නැහැ බැනලත් නැහැ. එහෙම අපි කාටවත් වෛර කරන්න ගිහිල්ලා නැහැ. අපි අපේ පාඩුවේ ජීවත් වෙන්න කියලා. එහෙම හිතෙන්න පුළුවන්. අපි එහෙම දේශයටපත් වෙලා කටයුතු කරන අය නෙමෙයි. අපි ඉතින් ඉවසීමෙන් තමයි කටයුතු කරන්න කියලා එහෙම හිතෙන්න පුළුවන්. නමුත් පින්වතුනි ඒ වගේ අවස්ථාවන් වලට තාම මුහුණ දුන්නේ නැති නිසාද දන්නේ ඔබ තුල දේශය හටගත්තේ නැත්තේ. මම ඒකට ඔබට හොඳ කතාවක් කියන්නම්. මේ කතාව ඇත්තටම ඔබ අහලා තියෙන සූත්‍රයක් ප්‍රදාන කරගෙනයි මේ කතාව තියෙන්නේ. ඒ තමයි කකචූපම සූත්‍රය. තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට නිතර මෙනෙහි කර යුතු කාරණාවක් ගැන කියන සූත්‍රයක් නේ. කකචූපම අවවාදය. බොහොම ප්‍රසිද්ධ සූත්‍රයක්. මම ඔබට මේකට හේතු කාරණාවන් මතක් කරන්නම්. මේක ඇයි මේ සූත්‍රය කියන්නේ හේතුනේ කියලා. මේ තථාගතයන් වහන්සේගේ සමයේදී ඉන්නවා ස්වාමීන් වහන්සේ නමක්, භික්ෂුන් වහන්සේ නමක් මෝලිය පග්ගුණ කියලා. මේ මෝලිය පග්ගුණ කියන හාමුදුරුවෝ වෙලාව ඉක්මෝලා මෙහෙණන් හා ළඟින් ඇසුරු නිසුරු කරනවා. ඉතින් මේ මෙහෙණන් එක්ක බොහොම කුළුපගව ඇසුරු නිසුරු කරනවා විතරක් නෙමෙයි. ඒ අය අයට මුන්වහන්සේ ඉදිරියේදී කවුරුන් හෝ මොනවා හරි කිව්වොත් ඒ මෙහෙණන්ගේ නුගුණයක් ප්‍රකාශ කරොත් එහෙම මේ මෝලිය පග්ගුණ හාමුදුරන්ට කේන්ති යනවා. කීපෙනවා. දොස් කියනවා. නඩු පවරනවා. ඔය විදිහට කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි. මෝලිය පග්ගුණ හාමුදුරන් ඇසුරු කරන මෙහෙණන් ඒ මෙහෙණන් ඉදිරියේදී මෝලිය පග්ගුණ හාමුදුරන්ගේ මොනවා හරි අගුණයක් කිව්වොත් එහෙම ඒ මෙහෙණොත් මොකද කරන්නේ? ඒ මෙහෙණෝ දොස් කියනවා. කේන්ති ගන්නවා. නඩු පවරනවා. ඔන්න ඔහොම සිදුවීම් සිද්ධ වෙනවා. ඉතින් ඒක වික්ෂුන් වහන්සේ නමක් තථාගතයන් වහන්සේ අවියසට පැමිණිලා උන්වහන්සේට කියනවා ස්වාමීනි ආයුෂ්මත් මෝලිය පග්ගුණයන් මෙන්න මේ විදිහට වෙලාව ඉක්මවලා සුදුසු වෙලාවල් වලදී මෙන්න මෙහෙම මේ කියන මෙහෙණන් ඇසුරු නිසුරු කරනවා. ඒ විතරක් නෙමෙයි මේ මෙහෙණන්ගේ අගුණ කිව්වහම මෝලිය පග්ගුණ හාමුදුරන්ට කේන්ති යනවා කිපෙනවා නඩුද පවරනවා ආදී වශයෙන් කියලා කියනවා. ඒ වගේ මේ මෙහෙණන් ඉදිරියේදී මෝලිය පග්ගුණ හාමුදුරන්ගේ අගුණයක් කිව්වොත් එහෙම මේ මෙහෙණොත් කිපෙනවා. දොස්පරොස් නගනවා නඩු කියනවා ආදී වශයෙන් කියලා කියනවා. මේ විස්තරේ කියනවා. ඒවර තථාගතයන් වහන්සේ වික්ෂුන් වහන්සේට කියනවා මාගේ වචනයෙන් මෝලිය පග්ගුණ හාමුදුරන් මෙතෙන්ට කැඳවගෙන ඉන්න කියලා. ඉතින් මේ වික්ෂුන් වහන්සේ ගිහිල්ලා මෝලිය පග්ගුණ හාමුදුරන් කතා කරගෙන ඉනවා. තියාවට පස්සේ තථාගතයන් වහන්සේ අහනවා පග්ගුණියනි සැබෑද නුඹ වෙලා ඉක්මවල මෙන්න මේ කියන මෙහෙණන් හා මේ කුළුපගව ඇසුරු නිසුරු කරන්නේ. ඒ වගේම නුඹට මොනවා හරි නුඹ ගැන මේ මෙහෙණන් ගැන නුඹගේ ඉදිරියේ මොනවා හරි කිව්වහම නුඹ කිපෙනවද? දොස්පරොස් නගනවද නඩු කියනවද ආදී වශයෙන් කියලා අහනවා. ඒ වගේම මේ මෙහෙණ ඉදිරියේ නුඹේ අගුණයක් කිව්වොත් ඒ මෙහෙණොත් ඒ විදිහට කිපිලා කටයුතු කරනවද කියලාත් අහනවා. ඒ වගේ අහනවා නුඹ මේ සම්බුද්ධ ශාසනය කෙරෙහි සද්ධාවටපත් වෙලා
සසුන් කෙදට ආපු කුල පුත්‍රයෙක් නේද කියලා අහනවා. මේ පගුණ හඳුරු කියන එමය ස්වාමීනි කියලා. මේ සදහැයෙන් මේ ශාසනයට ආපු කුල පුත්‍රයන්ට සුදුසු නැහැ කියලා කියනවා මේ කල් වේලා ඉක්මවල මෙහෙණන්හා කටයුතු කරන එක කුළුපගෝ කටයුතු කරන එක. ඒක නුසුදුසු වැඩක් කියලා කියනවා. එහෙම කියලා උන්වහන්සේට අවවාද කරනවා. උන්වහන්සේට කියනවා මේ මෙහෙණන්ට කවුරු හරි බැන්නොත් එහෙම දොස්පරොස් නැගුවොත් එහෙම නුගුණ කිව්වොත් එහෙම නුඹ මෙන්න මෙහෙමයි හික්මෙන්න ඕනේ කියලා. උන්වහන්සේට හික්මෙන හැටි කියනවා. මාගේ සිත පෙරලෙන්නේ නැහැ. ද්වේෂයටපත් වෙන්නේ නැහැ. ලාමක වචන ප්‍රකාශ කරන්නේ නැහැ. අප්‍රමාණ මෙත් සිතින් වාසය කරනවා. මෙන්න මේ විදිහටයි හික්මෙන්න ඕනේ කියලා තථාගතයන් වහන්සේ පෙන්වනවා. ඒ වගේම උන්වහන්සේ කියනවා ඒ මෙහෙණන්ට කැටකැබලි යුතු වලින් කවුරු හරි පහර දුන්නොත් මෙන්න මේ විදිහටයි හිතන්න ඕනේ කියලා නැවතත් මතක් කරලා දෙනවා. මගේ හිත පෙරලෙන්නේ නැහැ. දේශයටපත් වෙන්නේ නැහැ. බොහොම ඉවසීමෙන් අප්‍රමාණ මෙත්තාවෙන් කටයුතු කරනවා. ඒ වගේම තථාගතයන් වහන්සේ නැවත කියනවා. නැවත උන්වහන්සේට දේශනා කරනවා, අවවාද කරනවා. මේ මෙහෙණන්ට කවුරු හරි මුගුරු වලින් පහර දුන්නොත්, කැටි පිහියා වලින් කෙටුවොත් මේ විදිහටමයි හික්මෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. නුඹ ඉදිරියේ නුඹ ගැන අගුණයක් කිව්වොත් කවුරු හරි ඒ අවස්ථාවේදී මෙන්න මේ විදිහටමයි හික්මෙන්න ඕනේ. ඒ වගේම නුඹට ගැහුවොත් කවුරු හරි නුඹට පහර දුන්නොත්, නුඹට බැන්නොත්, නුඹට පහර දුන්නොත්, නුඹට කැටි පොළු වලින් කෙටුවොත් ඒත් නුඹ මේ විදිහටමයි කටයුතු කරන්න ඕනේ කියලා. අප්‍රමාණ මෙත්සාගේ සිතින් කටයුතු කරන්න ඕනේ. මේ හිත පෙරලෙන්නේ නැති දැනක තියෙන්න ඕනේ කියන එක උන්වහන්සේට මතක් කරලා දෙනවා. ඒ වගේම උන්වහන්සේ කියනවා බුද්ධත්වයට පත් වෙලා ප්‍රථම අවධියේදී භික්ෂුන් වහන්සේලාට මම මෙහෙම බොහෝ සෙයින් අනුශාසනා කරේ නැහැ. අවවාද අනුශාසනා කරන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. උන්වහන්සේලාට සිහි ගැන්වීම පමණක්මයි කළේ. මේ නිතර අවවාද අනුශාසනා කරන්න උනේ නැහැ. දීපත් කළා විතරයි යම. උන්වහන්සේලා ඒ බෝධිය සාක්ෂාත් කරගෙන ආවා. උපමා වලින් උන්වහන්සේ පෙන්වනවා. හරියට මේ සල් වනයේක වැඩක් නැති කසල ගොඩවල් අයින් කළා, උස්මිටි තැන් පහත් කළා, උස්මිටි තැන් සමතලා කරලා, අනවශ්‍ය කැලෑවල් ඉවත් කරලා මනාකොට ඒ සල් ගස් වලට පොහොර යොදලා බලා ගන්නවා නම් යම් කෙනෙක් යම් කාලයකදී ඒ සල් වනය සල් මල් වලින් පිරීලා බොහොම පිරිසුදුර මහා අලංකාරවත් විදිහට තියෙනවා වගේ. යම් මහණෙක් අර ගේහ නිස්ෘත එහෙම නැත්නම් ගේහ නිස්ෘත කියලා කියන්නේ මිනිස්සුනි ගිහි ආශ්‍රිතව කියන එක. ගිහි කියලා කියන්නේ ගැරහි යුතු කියන එක. මොකද ඒ කියන පහත් ස්වභාවයන් දරාගෙන ඉන්නවා. ගැරහිය යුතු දේවල් තමයි දරාගෙන ඉන්නේ. අන්න ඒවෙන් අත මිදලා ඒවැ පාපයන් දුරු කරලා දානවා නම් යම් මහණෙක්. අර බොහෝ අලංකාරව තියෙන සල්වනේ වගේ
මහත්වයටත් විපුලත්වයටත් පත් වෙනවයි කියලා උන්වහන්සේ පෙන්වලා දෙනවා. එන ඔය කියන හැම එකක්ම පටන් ගන්න ඉවසීමෙන් පින්වතුනි. ඉවසන්නේ නැතුව මෙත් වඩන්න වෙන්නේ නැහැ. ඒ වගේම තථාගතයන් වහන්සේ එතෙන්දී පෙන්වලා දෙනවා ඇතමෙක් ඉන්න පුළුවන් බොහොම සුවච කීකරුයි කියලා හිතෙන. ඒ කෙනාට කිසිම ප්‍රශ්නයක් නැහැ. කියන දේවල් බොහොම හොඳින් කරනවා. හේතුව සිව්පසය කියන එක හොඳට ලැබෙනවා. කිසිම දෙයකින් අඩුපාඩුවක් නැහැ. ඒක නිසා හරිම කීකරුව ඉන්න බව පේනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. කවුරුත් බනින්නෙත් නැහැ, ගහන්නෙත් නැහැ. දොස් කියන්නෙත් නැහැ. ප්‍රත්‍යපහසුකම් වල අඩුපාඩුවකුත් නැහැ. ඉතින් ඒ උන්වහන්සේලාගේ කිසිම දෝෂයක් පේන්නේ නැහැ. තථාගතයන් වහන්සේ කියනවා එහෙම කෙනෙක් මම සුවච කීකරු වෙච්ච හොඳ කෙනෙක් කියලා මම කියන්නේ නැහැ. මොකද යම් අවස්ථාවකදී ඒ කියන ප්‍රත්‍යපහසුකම් නැති වුනහම තමන් බලාපොරොත්තු වෙන අවස්ථාවක් නැති වුනහම ඒ කෙනාගේ හිත වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් මේ ප්‍රත්‍යපහසුකම් වලට දායජ්‍ය වෙලා ඒවට ලොබ වෙලා ඒවත් එක්ක ඇල්ල කටයුතු කරන අය මේ ශාසනයේ හික්මිච්ච අය කියලා මම කියන්නේ නැහැ කියලා තථාගතයන් වහන්සේ කියනවා. එහෙම කියලා උන්වහන්සේ නැවතත් පෙරවුවක් කියමි මහණෙනි කියලා වික්ෂුන් වහන්සේලා සියලු දෙනාට කලින් වෙච්ච කතාවක් පැහැදිලි කරලා දෙනවා. මම මේ කතාව දැන් ඔබට කියන්න පිංගුතුනි. කෙනෙකුට හිතෙන්න පුළුවන් මම එහෙම කේන්ති ගිහිල්ලා කෑකෝ ගහන කෙනෙක් නෙමෙයි කියලා. අපි කායෙක්වත් සම්ඩු වෙන්නේ නැතය කියලා හිතෙන්න පුළුවන්. අපි බොහොම ඉවසීමෙන් කටයුතු කරන අය කියලා හිතෙන්න පුළුවන්. මේ එහෙම නොවෙන්න පුළුවන් කියන එකට මම මේ පෙන්වන්නේ උදාහරණ. තථාගතයන් වහන්සේ පෙරවුවක් කියමු කියලා නැවත අතීත කතාවක් කියනවා. උන්වහන්සේ කියනවා පෙර හිටියා අතීතයේ හිටියා වේදහිකා කියලා එක කාන්තාවක්. බමුණු කුලයක කාන්තාවක්. ඉතින් මේ කාන්තාව ගැන බොහෝ කීර්ති ഘോഷාවක් නැගෙනවා. මේ වේදහිකා කියන ස්වාමි දියණිය බොහොම ශාන්තයි. බොහොම ඉවසීමෙන් කටයුතු කරන කෙනෙක්. කිපෙන්නේ නැති කෙනෙක්. හරිම හොඳයි. බොහොම සංවරයි. අන්න එහෙම කියලා කීර්ති ഘോഷාවක් නැගෙනවා. ඒ ഘോഷාව ඒ කීර්ති ශබ්දය ඇහෙනවා මේ වේදහිකා කියන කුලදුවනිය ළඟ සේවයට ඉන්න කාලි කියලා සේවිකාවට. කාලි කියන සේවිකාවක් ඉන්නවා. එයා ඒ කෙනා විතරයි ඉන්නේ එයාගේ සේවය කරන්න. එයාට අප උපස්ථාන කරගෙන එයාගේ ගෙදර දොරේ වැඩ කටයුතු ටික කරලා දෙන්න ඉන්න සේවිකාව. ඉතින් මේ කාලි කියන සේවිකාවට මෙහෙම හිතනවා. හිතවිල්ලක් හිතෙනවා. මාගේ ස්වාමි දියණිය කේන්තිය තියාගෙන ඒක පිට කරන්නේ නැද්ද? එහෙම නැත්නම් කේන්තිය නැති නිසා කේන්තිය පිට කරන්නේ නැද්ද? ඒ කියන්නේ කේන්තියක් උපදින්නෙම නැද්ද හිතේ? ඒ කේන්තිය උපදින්නේ නැති හින්දා කේන්තියක් පෙන්වන්නේ නැද්ද? එහෙම නැත්නම් කේන්තියක් යනවා. හැබැයි එළියට ඒක පෙන්වන්නේ නැතුව ඉන්නවා. එහෙමද කියලා සැකයක් මතුවෙනවා. ඉතින් මේක මම පරීක්ෂා කරලා බලන්න ඕනේ කියලා කුලකාන්තාවගේ සේවිකාව මොකද කරන්නේ? දවල් වෙලා නැගිටිනවා ටික. පරක්කු වෙලා නැගිටිනවා. මොකද මෙයාට හිතෙන්නේ මම මේ ගෙදර දොරේ වැඩ කටයුතු ටික බොහොම හොඳින් කරගෙන යනවා කිසිම අඩුවක් පාඩුවක් වෙන්න තියන්නේ නැහැ.
ඒක නිසා ඉතින් කිපෙන්න කාරණාවකුත් නැහැ. ඉතින් මේක පරීක්ෂා කරන්න බලන්න ඕනේ කියලා හිතානේ මොකද කරන්නේ පරක්කු වෙලා නැගිටිනවා. මේ පරක්කු වෙලා නැගිට්ටට පස්සේ මේ ස්වාමි දියණිය ඇවිල්ලා මේ වේදහිකා කියන ස්වාමි දියණිය ඇවිල්ලා අහනවා. අයි පරක්කු වෙලා නැගිට්ටේ. ඉතින් මේ කාලි කියන සේවිකාව කියනවා නිකන්. හේතුවක් නැහැ නිකන්. දැන් මෙයාට ඕනේ චෙක් කරන්න. ඒ වෙලාවේදී අර ස්වාමි දියණිය නොසතුටටපත් වෙනවා. පත් වෙලා මුහුණ හකුලවගෙන යනවා. මුහුණ හකුලවලා යනවා. කාලි දියණියට නැවතත් හිතෙනවා මම මේ වැඩ කටයුතු ටික හොඳටම කරගෙන යන නිසා දන්නේ නැහැ මේ. ස්වාමි දියණිය ළඟ තියෙන කේන්තිය පිටට පෙන්වන්නේ නැද්ද? නැත්තම් කේන්තියක් උපදින්නේ නැද්ද? උපදින්නේ නැති හින්දා කේන්තියක් පෙන්වන්නේ නැද්ද? කියලා හිතනවා ආයි මේක චෙක් කරන්න ඕනේ. ඒක තව පොඩ්ඩක් දවල්ලා හැරෙනවා ඊළඟ දවසේ. තව පොඩ්ඩක් දවල්ලා හැරුණාට පස්සේ අර වේදිකා සමන්දී අයි කියලා අහනවා. මේ පාරත් කියනවා නිකන් කියලා. ඒ පාර මේ වේදිකා කියන දියණිය දොස් කියනවා. දොස් නගනවා. මුවින් බනිනවා. කාලි දියණිය සෑහීමකටපත් වෙන්නේ නැහැ එතනින්. තවත් මේක චෙක් කරන්න ඕනේ කියලා හිතලා මොකද කරන්නේ ඊළඟ දවසේ තව දුරටත් දවල්ලා අවදි වෙනවා. ගොඩාක් දවල්ලා ඇවිදලා ඊට පස්සේ අවදි වෙලා ස්වාමි දියණිය ඇයි කියලා ඇහුවාම ආයි කියනවා නිකන් කියලා. ඒ පාර මේ බොහොම කේන්තියටපත් වෙලා මේ ස්වාමි දියණිය අතරහුව වෙච්ච කොසුමිටකින් මේ කාලි කියන සේවිකාවට පහර දෙනවා හිසට. මේ කාන්තාව මොකද ගන්නේ ඔළුවක් පලාගෙන ලේ පෙරාගෙන. ඉතින් හැමතැනම කෑකෝක ගහනවා. පෙනේද මේ දුෂ්ට මේ කාන්තාව වැඩපොළට හිටපු එකම වැඩකාරී වෙච්ච මට එකම සේවිකාව වෙච්ච මට පොඩ්ඩක් දවල් ඇහැරුණායි කියලා මගේ හිසට පොල්ලකින් ගාලා හිසත් පැලුවායි කියලා තැන දොස් කී යනවා. ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ ඒ වේදහිකා කියන ස්වාමි දියණිය ගැන කීර්ති શબ્දයක් නැගුණේ නැහැ අර විදිහට. ඊට පස්සේ නුගුණයක්මයි පැතරුනේ. නුගුණමයි පැතරුනේ. ඉතින් ඔන්න ඔය වගේ වෙන්න පුළුවන් කියලා තථාගතයන් වහන්සේ පෙන්වලා දෙනවා. ඔක්කොම හොඳට කෙරේගෙන යන නිසා කිසිම අපහසුයක් නැහැ. කිසිම දෙයක් නුහුරට හිටින්නේ නැහැ. නුහුරට වෙන්නේ නැහැ. ඔක්කොම හොඳ විදිහට සිද්ධ වෙගෙන යනවා. ඒක නිසා ඉතින් කිපෙන්න හේතුවක් නැහැ. ඉතින් එවැනි අවස්ථාවකදී හිතාගත්තොත් කෙනෙක් මන්නම් කිපෙන්නේ නැහැ. මං ඉතින් බොහොම හොඳයිනේ. හොඳ විදිහටනේ ඉන්නේ කියලා. ඒක නාම රැවටිලා ඉන්නේ. ලෝකේ ජීවත් වෙන සමාජයේ ජීවත් වෙන කෙනෙකුට නම් ඕනේ තරම් අවස්ථා එන්න පුළුවන් කිපෙන්න. බොහෝ කෙලෙස් රජස් තියෙන ඇත්තොත් එක්ක මුහු වෙලා වාසය කරන නිසා. නමුත් පැවිදි ජීවිතයක් ගත කරන කෙනෙකුට එහෙම අවස්ථා අඩු වෙන්න පුළුවන්. මොකද කවුරුත් බයින්නේ කරන්නේ එහෙම ඒවා හරි අඩුයි. කවුරුත් එන්නේ නැහැනේ බයින්න කරන්නේ. දුක් කියන්නේ දෙවෙනි විදිහට මුලාවටපත් වෙන්න. මේ තථාගතයන් වහන්සේ පෙන්වලා දෙන්නේ අපහසු අවස්ථාවන් එනකොට දුෂ්කර අවස්ථාවන් එනකොට ඒවැදී මේ ඉවසීම කියන එක තියෙන්න ඕනේ කියන එක. එහෙනම් ඉවසීම කියන එක ප්‍රගුණ කරගන්න ඕනේ කාරණාවක්. මුලාවටපත් වෙලා මම දැන් හොඳ කෙනෙක් කියලා හිතාගෙන ඉන්න එකක් නෙමෙයි මේ. හොඳ සිහි කල්පනාවෙන් ඉන්නකොට තමන්ගේ ජීවිතේ මූණ පාන වෙන සිද්ධීන් වල තමන්ගේ හිත ද්වේෂයටපත් වෙනවද කියලා සොයලා බලලා කටයුතු කරන්න පුළුවන්.
පුංචි දේවල් පවා වෙන්න පුළුවන්. පුංචි විදියට හරි හිත ගැටෙනවද කියලා බලන්න පුළුවන්. තව කෙනෙක් කෙරෙහි හිත අප්‍රසාදයටපත් වෙනවද කියලා බලන්න පුළුවන්. පෙර සඳහන් කළා වගේ නවවිධ අගාධ වස්තුන් වලට වැටෙන අවස්ථාවන් ඕනි තරම්. එවැනි අවස්ථාවලදී තමන් ඒ අගාධ වස්තුන් වලට වැටෙනවද කියලා බලන්න පුළුවන්. තමන්ට බෝධිය සාක්ෂාත් කරගෙන යන්න අවශ්‍යයි නම් ඔබ ඒ කියන ඉවසීම ප්‍රගුණ කරන්නයි ඕනේ. ඒ අවස්ථාවන් හඳුනගෙන ඒ අවස්ථාවලදී තමන්ගේ හිත පෙරලෙන්නේ නැති වෙන්න තියා ගන්න ඕනේ. තමන්ට බෝධිය සාක්ෂාත් කරගෙන යන්න අවශ්‍යයි නම් ඔබ ඒ කියන ඉවසීම ප්‍රගුණ කරන්නයි ඕනේ. ඒ අවස්ථාවන් හඳුනගෙන ඒ අවස්ථාවලදී තමන්ගේ හිත පෙරලෙන්නේ නැති වෙන්න තියා ගන්න ඕනේ. තියෙන ලෝක සත්‍යයට මෙත පැතිරීමෙන් ලෝක සත්‍යයට යහපත කිරීමෙන් පමණයි. එන්න ගණිදුණු පටන් ගන්න වැඩ පිළිවෙලක් අපි කරන්නේ නැහැ. ලෝක සත්‍යයට දේශ කරනවා, වෛර කරනවා කියලා කියන්නේ, අවට කරනවා කියලා කියන්නේ, කේන්ති ගන්නවා කියලා කියන්නේ තව කෙනෙක් කෙරෙහි ඔය ගණිදුණු පටන් අරගෙන යන වැඩක්. ගණිදුණු හවාර වෙන්නයි ඕනේ. එහෙනම් ඒ උදෙසා මුළු මහත් ලෝක සත්‍යය කෙරෙහිම මෙත්සහගත හිතකින් ඕනේ කටයුතු කරන්න. යහපත කරන වැඩ පිළිලක් ඕනේ තියෙන්නේ. එහෙනම් Tamanට අවඩ කරන කෙනෙකුටත් මෛත්‍රී කරන්න පුරුදු වෙන්නට ඕනේ. මෛත්‍රී කරන්නට පෙර Tamanට ඒ හැම අවඩ කෙනෙක් අවඩ කරන වෙලාවෙදී ඒක ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ. තථාගතයන් වහන්සේ මේ ඉවසීම කියන එක කොහොමද තියෙන්න ඕනේ කියන එකට හොඳ උදාහරණ දෙනවා මේ අවස්ථාවේදී. තථාගතයන් වහන්සේ පෙන්නලා දෙනවා. අහනවා එතන හිටපු භික්ෂුන් වහන්සේලාගෙන්. මහණෙනි මේ මහ පොළොව විනාශ කරනවා කියලා හිතාගෙන නොපොළොව මේ මහ පොළොව නොපොළොවක් කරනවා කියලා හිතාගෙන එක්තරා පුරුෂයෙක් උදැල්ලකුයි කූඩේකුයි අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා තනින් තන හාර අර කූඩේට පස් පුරවලා ඒ පස් ටික විසිරවලා හරිනවා. මොකක් කරන්නද? මේ මහ පොළොව නොපොළොවක් කරන්න. මහ පොළොව විනාශ කරලා දාන්න කියලා හිතාගෙන. යහනවා භික්ෂුන් වහන්සේලාගෙන් මහණෙනි ඒක කරන්න පුළුවන් එකක්ද කියලා. භික්ෂුන් වහන්සේලා කියනවා ඒ කල නොහැක්කක් ස්වාමීනි. ඒ පුද්ගලයා වෙහෙසටත් ක්ලාන්තයටත්පත් වෙනවා මිසක් කවදාවත් ඒක කරන්න පුළුවන් එකක් නෙමෙයි කියන්නේ. තථාගතයන් වහන්සේ පෙන්නලා දෙනවා ඒ උදාහරණයට අනුව. එහෙනම් ඒ පුද්ගලයාට මේ මහ පොළොව නොපොළොවක් කරන්න බෑ වගේ මේ ශාසනයේ බ්‍රහ්මචර්යාව පූර්ණිය කරගෙන යන උත්තම ශ්‍රේෂ්ඨ පිරිසක් විදිහට ශාසනයට පැමිණි පිරිසක් විදිහට මේ මහ පොළොව වගේ වෙන්න ඕනේ කියන එක. නොඑක් දේවල් එනකොට හරියට ඒක තියෙන්න ඕනේ අර මහ පොළොව විනාශ කරන්න ආපු මහ පොළොව නොපොළොවක් කරන්න ආපු මිනිස්යා වගේ දැනෙන්නේ නැහැ. ඒවා දැනෙන්නේවත් නැහැ. එහෙනම් මහ පොළොව වගේ තියෙන්න ඕනේ. සියලු දේවල් ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ. තවත් උදාහරණයක් උන්වහන්සේ පෙන්නලා දෙනවා. උන්වහන්සේ කියනවා තනසුලක් අරගෙන ඔබ හිතන්න හුලුවත්තක් කියලා කියන්නේ. ගින්දර ටිකක් පත්තු කරපු මොකක් හරි එකක් පන්දමක් කියලා හිතන්නේ. අන්න එහෙම එකක් අරගෙන යම් පුරුෂයෙක් යනවා. මම මේ තනසුලෙන් ගංගානම් නදිය තවනවා. ගංගානම් නදිය උණු කරනවා කියලා හිතාගෙන එනවා. තථාගතයන් වහන්සේ අහනවා කිමද මහණෙනි? ඒ කළ හැකිද කියලා අහනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා ස්වාමීනි ඒක කිසිදාවත් කරන්න පුළුවන් එකක් නෙමෙයි. අර මිනිසයා වෙහෙතරත් ක්ලාන්තකරටපත් වෙනවා මිසක් ගංගානම් නදිය නම් තවන්න හම්බ වෙන්නේ නෑ ඔය තනතුලකින් කියලා. ඒකට හේතු කවරේද කියලා අහනවා. එතකොට කියනවා මේ ගංගානම් නදිය මහ විශාලයි. ඒකයි. මහ විශාල ජලස්කන්ධයක් තියෙන්නේ. ඒක නිසා ඒක තවන්න බැරි.
තථාගතයන් වහන්සේ පෙන්වලා දෙනවා අන්න ඒ වගේ තමයි. ඉවසීමේ ගුණය කියන එක මහත් කොට තියෙන්න ඕනේ. හරියට ගංගානන් නදිය වගේ. ඒ ගුණය පුරුදු පුහුණු කරලා තිබුණා නම් එහෙනම් ඔය හිත් දේශයට ගැටීමටපත් වෙන්නේ නැහැ. උන්වහන්සේ තවත් උදාහරණයක් දෙනවා. උන්වහන්සේ දේශනා කරනවා යම් පුරුෂයෙක් ආකාශයේ රූප අඳිනවයි කියලා හිතාගෙන නොඑක් වර්ණ જાතීන් අරගෙන එනවා. අරගෙන ඇහිලා පුවරුවක නෙමෙයි මේ අඳින්නේ. ආකාශයේ ඇඳලා අඳිනවා කියලා හිතාගෙන ඇහිලා අඳිනවා. තථාගතයන් වහන්සේ අහනවා කීමද මහණෙනි? ඔහුට මේ ආකාශයේ රූප මවන්න රූප අඳින්න පුළුවන්ද කියලා අහනවා. ස්වාමීනි කොච්චර කරන්න උත්සාහ කළත් වෙහෙතරපත් වෙනවා ක්ලාන්තයට ගතියටපත් වෙනවා මිසක් ඒක කරන්න වෙන්නේ නැහැ කියලා. මොකද රූප අඳින්න මොකක් හරි පුවරුවක් තියෙන්න ඕනේ බෝඩ් එකක් තියෙන්න බෑ. මොකක් හරි වස්තුවක් මතනේ අඳින්න වෙන්නේ. මුත් ආකාශයේ රූප අඳින්න බෑනේ. උත්තර උත්සාහ කරත් වැඩක් නැහැ. තථාගතයන් වහන්සේ නැවතත් පෙන්වලා දෙනවා. එහෙනම් ආකාශයේ වගේ තියෙන්න ඕනේ. ඊවසේ මේ විදිහටයි ප්‍රගුණ කරන්න ඕනේ. අනන්තෝ සිසාරාගී ආකාශයේ වගේ. අන්න එහෙම ඉවසීමක් තියෙන කෙනෙකුට පුළුවන් මේ අප්‍රමාණ මෛත්‍රියෙන් කටයුතු කරන්න. එහෙනම් මොන දේ සිද්ධ වුණත් ඒක නා කිපෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට උන්වහන්සේ ඉවසීමෙන් කටයුතු කරන හැටි පෙන්වලා දෙනවා. මෛත්‍යාවෙන් කටයුතු කරන හැටි පෙන්වලා දෙනවා. ඒ වගේම උන්වහන්සේ කකචූපම අවවාදය දෙනවා ඔන්න ඔය වෙලාවේදී. උන්වහන්සේ කියන්නේ මේ ශාසනය තුල බ්‍රහ්මචර්යාව පූර්ණේ කරගෙන යන කෙනෙක් නම් මේ කකචූපම අවවාදය නිතර සිහිපත් කරන්න කියලා. ඒ නිතර සිහිපත් කිරීමෙන් මහා යහපතක් උදා වෙනවා කියලා තමයි උන්වහන්සේ පෙන්වලා දෙන්නේ. ඒ කකචූපම අවවාදය තමයි පිංගුතුනි පාපගත ගති ඇති සොරු දෙන්නෙක් බණ්ඩි කියතක් අරගෙන තමන්ව දෙකට මැදින් ඉරනවනම් මේ බණ්ඩි කියතින් ඇද තමන්ව දෙකට මැදින් ඉරනවනම් අන්නේ ඉරන අවස්ථාවේදීවත් තමන්ගේ හිතේ දේශ මාත්‍රයක්වත් අන් අය කෙරෙහි ඇති වෙන දෙන්නේ නැතුව කටයුතු කරනවා නම් අන්න ඒ කෙනාට තථාගතයන් වහන්සේ කියනවා ඒ කෙනා බොහොම ඉවසීමෙන් කටයුතු කරන කෙනෙක් කියලා. එහෙනම් තථාගතයන් වහන්සේ ඉවසීම ගැන කියපු විදිහයි ඔය. ඒ කෙනා තමයි මේ ශාසනය ඉවසන කෙනා කියලා උන්වහන්සේ කියනවා. ඒ වගේම නිතර සිහිපත් කළ යුතු කාරණාවක් ලෙස පෙන්වලා දෙනවා මේ කකචූපම අවවාදය. ඔය මූලිය පග්ගුණ කියන ස්වාමින් වහන්සේ මූලික කරගෙන තමයි ඔය කියන කතාවන් ඔක්කොම උන්වහන්සේ දේශනා කරන්නේ. ඉතින් අවසානයේදී කකචූපම අවවාදය දෙනවා. එහෙනම් ඔබ කල්පනා කරගන්න ඕනේ බෝධිත්‍රය අතුරෙන් යම්කිසි බෝධියක් ප්‍රාර්ථනා කරගෙන යන කෙනෙක් නම් තථාගතයන් වහන්සේ නිතර සිහිපත් කරන්න දීපු අවවාදයක් තියෙනවා දැන් ඔබට. ඒ තමයි කකචූපම අවවාදය. එහෙනම් ඔබට තියෙන්නේ නිතර ඔය කියන අවවාද සිහිපත් කරන්න පුළුවන්. ඔබට ඉවසීම කියන එක අඩුයි නම් ඉවසීම ප්‍රගුණ කරන්න ඕන නම් ඉවසීමේ පාරමිතාව පුරන්න ඕන නම් ඔය කියන දේවල් සිහිපත් කරන්න. ඒ වගේම සාන්තිවාදී ජාතකයේදී සාන්තිවාදී තාපසයා ගැන මහා බෝසතාණන් වහන්සේ ගැන සිහිපත් කරන්න. ඒ සිහිපත් කිරීම තුළ ඔබට යම් කිසි ශක්තියක් ලැබෙයි පිංගුතුනි ඉවසීම කියන එක ප්‍රගුණ කරගෙන යන්න.
මෙන්න මෙහෙමයි මහබෝසතාණන් වහන්සේලා බුද්ධ රාජ්‍යයට පත් වුණේ කියලා. මෙන්න මේ විදිහටයි සම්බුද්ධ ශාසනයට පත් වෙච්ච සම්බුද්ධ ශාසනය කෙරෙහි පැහැදිලා ශාසනයට ආපු උත්තමයෝ තමන්ගේ නිවන සාක්ෂාත් කරගත්තේ මෙන්න මේ විදිහටයි කියලා. උන්වහන්සේලාගේ ඉවසීම මෙන්න මේ ආකාරයි කියලා ඔබ සිහිපත් කරන්න. ඒ සිහිපත් කිරීම තුළ ඔබට යම් ශක්තියක් ලැබෙවි. තමන්ගේ ඉවසීම කියන එක ප්‍රගුණ කරගෙන ඉදිරියට එන්න. ඒ වගේම තථාගතයන් වහන්සේ සබ්බාවසව සූත්‍රයේ දේශනා කරනවා පින්වතුනි අදිවාසණයෙන් පහ කළ යුතු කෙලෙස් ගැන. අදිවාසණයෙන් පහ කළ යුතු ආශ්‍රය. සබ්බාසව කියලා කියන්නේ පින්වතුනි සියලුම ආශ්‍රයයන් පහ කරන ආකාර ගැන කියලා තියෙන තැනක්. කියලා තියෙන සූත්‍රයක්. ඒකේ තියෙනවා පින්වතුනි දස්සනේන පහතබ්බ අදිවාසණයෙන් පහතබ්බ ආදී වශයෙන් කියලා භාවනාමය පහතබ්බ කියලා මේක ආශ්‍රවයන් පහ කර යුතු ක්‍රම ගැන විදි ගැන. එයින් එකක් තමයි පින්වතුනි මේ අදිවාසණයෙන් පහ කළ යුතු කොටස. අදිවාසණය කියලා කියන්නේ ඉවසනවට. උන්වහන්සේ ඒකෙදි මතක් කරලා දෙනවා. බඩගින්න ඉවසන්න. පිපාසය ඉවසන්න. මැසි මදුරු කරදර ඉවසන්න. ඔය කියන අවස්ථාවන් වලදී ඉවසීමෙන් පහ කර යුතු කෙලස් කොටසක් තියෙනවා. ඒ වගේම මුත්‍රා බර ඉවසන්න. මල පහ කිරීමේ අවශ්‍යතාවය ගැන ඒකටත් ඉවසීම කියලා තියෙනවා. දැන් අපි ගිය සතියේ මේ ගැන යම් ප්‍රමාණයක් කතා කරා. ඔබ නුවණින් මේවා අරගන්නට ඕනේ. ඒ කියන්නේ මේ ජූබර ඇදුනාම හිර කරගෙන ඉන්න කියලා නෙමෙයි මේ කියන්නේ. මధుරෙක් ඇඟේ වැහුවට පස්සේ ආකාපන් කියලා ඒක ඉවසගෙන ඉන්න ඒකට නෙමෙයි මේ කියන්නේ. තමන්ගේ හිත පෙරලෙන්න දෙන්නේ නැහැ. ඔය කිසිම අවස්ථාවක තමන්ගේ හිත පෙරලෙන්න දෙන්නේ නැහැ. ඒ ගැන තමයි මේ කියන්නේ. අගාධ වස්තුන් වලට වැටෙන්නේ නැහැ. ඒ ගැන තමයි මේ කියන්නේ. එහෙනම් ඉවසීම ප්‍රගුණ කරන්න කියන්නේ ඒක නිසා. උන්වහන්සේ අවසානයේදී කියනවා පාන හරානම්. ඒ කියන්නේ මේ ප්‍රාණය නැති වෙන අවස්ථාවක් ආවොත් තමන්ගේ මරණය පවා එන වෙලාවේදී හිත පෙරලෙන්න දෙන්න එපා කියලා. ඒ අවස්ථාවන් ආපු භික්ෂුන් වහන්සේලා ඒවට මූණ දීලා ඒ වෙලාවන් වල ඉවසීම ප්‍රගුණ කරගෙන ඉවසීමෙන් කටයුතු කළා තමන්ගේ අරිහත්ත්වයේ සාක්ෂාත් කරපු අවස්ථාවන් බොහෝ ශාසනයේ ඉතිහාසයේ කියවෙනවා. එහෙනම් නුවණින් තේරුම් ගන්න ඕනේ මේ කියන දේවල්. මෝඩ විදිහට ඉවසනවා කියන එක නෙමෙයි අපි මේ කියන්නේ. තමන්ගේ හිත පෙරලෙන්න දෙන්නේ නැහැ. හිතේ ද්වේෂය හට ගන්න දෙන්නේ නැහැ. එහෙමයි වෙන්න ඕනේ. එහෙම නැතුව මధుරයක් වැවුවාම ඌ එලවලා දාන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. මුත්‍රා බරක් ඇදුනහම ඒක හිර කරගෙන ඉන්න කියලා නෙමෙයි මේ කියන්නේ. බඩගින්න ඉවසන්න කියලා කියන්නේ බඩගින්නේ පුළුවන් තරම් බඩගින්න ඉන්න කියලා නෙමෙයි මේ කියන්නේ. ශරීරය තවන්න කියලා නෙමෙයි මේ කියන්නේ. එවැනි අවස්ථාවක් ආවම හිත පෙරලෙන්න දෙන්න එපා. ගෙදර දවල්ට කන්න කියලා නැහැ කියලා හිතන්නකෝ. ඉවසන්න පුරුදු වෙන්න. එක්ක ආපහුත් උයලා දෙනකම් නැත්තම් ඊළඟ වේල හම්බ වෙනකම්. එහෙම නැත්තම් කඩේකට ගිහිල්ලා මොන හරි අරගෙන ඇවිල්ලා කනවා. හැබැයි ඒ කිසිම අවස්ථාවකදී දවල්ට මේ ගෙදරේ උන් කන්න හදලා නැහැ නේ කියලා. දේශයටපත් වෙන්නේ නැහැ. අන්න ඒකට තමයි ඉවසීම කියලා කියන්නේ. නැතුව නොකා ඉන්න එක නෙමෙයි. අන්න ඒව ඔබ තේරුම් ගන්න තියෙනවා. එහෙනම් ඔබට ඕනේ තරම් ජීවිතයේ අත්දැකීම් ඇති. තමන්ගේ හිත ද්වේෂයට ගැටීමකටපත් වෙච්ච දේවල් අවස්ථා. මේ හැම අවස්ථාවකදීම ඔබ ඉවසීම කියන එක ප්‍රගුණ කරන්න උත්සාහ කරන්න. උත්සාහ ගන්න කේන්ති ගන්න නැතුව ඉන්න.
ඉවසන්න උත්සාහ ගන්න. නොඑක ආකාරයට පුළුවන් පින්වතුනි. සිතුවිලි ක්‍රියා වදන් කියලා තුනක් තියෙනවනේ. මුලින්ම ඔබට බැරි වෙයි හිතුවිලි කියන එක බලක ගන්න. දේශ හිත ඇති වෙන එක බලක ගන්න අමාරුයි. ඔබට පුළුවන් මේ තමන්ට අවඩක් වෙන තැනකදී තමන්ට අසාධාරණයක් කරපු තැනකදී ඉස්සෙල්ලා පුළුවන් තමන්ට අතින් පයින් ගහන්නේ නැතුව ඉන්න. කය සංවර කරගන්න පුළුවන් ඉස්සෙල්ලා. ඒ මට්ටමට ඉවසනවා. ගෙදර දරුවෙක් මොකක් හරි පොලේ ගහලා බින්දොත් එහෙම ගහන්න හිතනවා. කේන්ති ගිහලා ගහන්න හිතනවා. හිල්ලෙන ටෝක්කක් අයින් හිතනවා. දැන් ආවාද කරන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. මං කියන්නේ ඔබට දේශයටපත් වෙන්න එපා කියලා. කේන්ති ගන්න එපා කියලා. ඒ වෙලාවේදී දඬුවම් කරන්න දෙන්න පුළුවන් ඕන. දඬුවම් කරාට දඬුවම් නොකර ඉඳලා හැදෙන්නේ නැති ළමෙන් නම් කරන්න දෙයක් නැහැ. දඬුවම් කරන්න එපා. කෙසේ හෝ ඒවා තමන්ගේ හිතේ දේශය හට ගන්න නැතුව තියෙන්නයි ඕනේ. තමන් තව මොකක් කරේ අවඩක් වෙනකොට තමන් මුයින් බයින්නේ නැතුව ඉන්න බලනවා. ලාමක වචන ප්‍රකාශ කරන්නේ නැහැ. එහෙම අවස්ථාවක් නෙළුණා ඒ වෙලාවේදී එහෙම ඉවසලා බලනවා. එහෙම ටික ටික එන්න ඕනේ ගමනක් වෙනුදුනේ එකපාරටම මේ හිතට එන කේන්තිය නවත්තන්න කියලා උත්සාහ ගන්න හැදුවට එහෙම කරන්න පුළුවන් ඉන්නේ නැහැ. ටික ටික පුරුදු කරලා බලන්න. අදිවාසණයෙන් පහ කළ යුතු කෙලෙස් වගේම වෙනුදුනේ තථාගතයන් වහන්සේ තවත් කොටසක් දේශනා කරලා තියෙනවා නාදිවාසේති කියලා. ඉවසන්න එපා කියපුවට සුකුත් තියෙනවා. මේ ඉවසීම ගැන කියනකොටම අනිත් මේ පැත්තත් පොඩ්ඩක් මතක් කරලා දෙන්නම් ඔබට. ඔබ අහලා ඇති. කාම විතක්කං වා නාදිවාසේති. පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභවං ගමේති කියලා කොටසක්. ව්‍යාපාද විතක්කං වා නාදිවාසේති. පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභවං ගමේති. විහිංසා විතක්කං වා නාදිවාසේති. පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභවං ගමේති. කාම විතක්කයන් එනවා. ඒව ඔහේ එන්නම් වාලේ එන්න දෙන්න එපා කියලා මේ කියන්නේ. දේශහිත එනවා. ඒව ඔහේ එන්නම් වාලේ එන්න දෙන්න එපා. ඒවා පිළිගන්න එපා. මේ මෙතන නාදිවාසීති කියලා කියන්නේ ඒවා පිළිගන්න එපා කියන එක. අනිත් පැත්තෙන් ගත්තොත් ඉවසන්න කියන එකම තමයි මේ. කේන්ති යන අවස්ථාවකදී ඒක කේන්ති ගන්න එපා ඉවසන්න කියන එකම තමයි මේ කියන්නේ. මේවා පිළිගන්න එපා කියලා. දේශයේ මතුවෙන තැන් විතරක් නෙමෙයි පින්වතුනි ඉවසීමෙන් කටයුතු කරන්න ඔබට රාග හිත් ඇති වෙන තැන් තියෙනවා. ලෝභ හිත් ඇති වෙන තැන් තියෙන ඕනි තරම්. ඒව ගැනත් ඔබ හොඳ කල්පනාවට ගන්න ඕනේ. ඒව ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ පින්වතුනි. කන්න නැතුණා වගේ තමයි ගොඩාක් කන්න හම්බුනොත් එහෙම මොකද වෙන්නේ? ගොඩාක් කන જાති තියෙනවා. ඒ වෙලාවට පැනගුවම කාගෙන එහෙම යන්න හදනවා. එතකොට ඔය සිහිය විකල්ලා ආයේ තියෙන්නේ. මේ සිහිය එලව ගන්නවත් බෑනේ. එහෙනම් ඒ අවස්ථාවවලදී ඉවසීම කියන එක උගුර ගන්නවා. ඔය හැම අවස්ථාවකදීම හිත පෙරලෙන්න දෙන්නේ නැහැ. රාගයට නැඹුරු වෙන්න දෙන්නේ නැහැ, දේශයට නැඹුරු වෙන්න දෙන්නේ නැහැ. මෝහයටපත් වෙන්න දෙන්නේ නැහැ. ඔය විදිහටයි කටයුතු කරන්න ඕනේ. ඉතින් ඉවසීම කියන එක නැතුව කොහොමද බලන්න පින්වතුනි නිවන් දකින්නේ? එහෙනම් නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස බොහොම වැදගත් වෙන පාරමිතාවක් තමයි පින්වතුනි. කන්ති පාරමිතාව එහෙම නැත්නම් ඉවසීම එහෙම නැත්නම් ශාන්ති පාරමිතාව කියලා කියන්නේ. එහෙනම් ඔබ සියලු දෙනාම තරයේ අදිස්ථාන කරගන්න පින්වතුනි මේ ඉවසීම කියන එක පුරුදු පුහුණු කරගන්නවා කියලා.
ඒක පින්වතුනි නිවන සාක්ෂාත් කර ගැනීමට හේතු වෙනවා වගේම ඒක ඔබ සුගතියේ උප්පද්දන්න හේතු වෙනවා. ඒ වගේම නිරයෙන් ගැලවෙන්න හේතු වෙනවා. ඔබට කලින් කිව්වා වගේ නවවිධ අගාධ වස්තු වලට වැටෙනවා නම් ඒක නා නිරය යන එක නම වළක්වන්න බෑ. නිරයට වැටෙන එක වළක්වන්න බෑ. එහෙනම් ඉවසීම කියන එක ප්‍රගුණ කරන තරමට ඔබගේ දෙලොව දියුණුවට හේතු වෙනවා. මෙලොව පරලොවටත් ඒ වගේම නිවන සාක්ෂාත් කර ගැනීමටත් මේ කියන ඉවසීමේ ගුණය බෙහෙවින් ඉවහල් වෙනවා කියලා ඔබට මතක් කරලා දෙනවා. හොඳයි පින්වතුනි එහෙනම් කාන්ති පාරමිතාව ගැන අපි බොහෝ දේවල් සාකච්ඡා කරන්න යෙදුණා. මං හිතනවා ඔබට මේ ඉවසීම ගැන යම් හෝ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ නැති. ඒ වගේ මේ ඉවසීම කියන එක නිවන සාක්ෂාත් කර ගැනීමට කොච්චර උදව් වෙනවද කියන එක ගැන යම්කිසි වැටහීමක් අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. එනම් බින්දුවේ කාල වේලාව බොහෝ ඉක්ම වෙලා තියෙන නිසා අපි දේශනාව මෙතනින් හමාර කරමු. දේශනාව අවසන් කිරීමට ප්‍රථමයෙන් කෙටි පුණ්‍යානුමෝදනාවක් කිරීම සඳහා සියලු දෙනාම සූදානම් වෙන්න. හොඳයි පින්වතුනි. බොහෝ වේලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, සද්ධර්මයේ දේශනා කරන්නට යෙදිලා, සද්ධර්මයේ සාකච්ඡා කරලා, සද්ධර්මයේ මනසිකාර කරලා නගාගත්තා වූ ඒ සියලු පුණ්‍ය කුසල ආශිර්වාදයන් සියලු ලෝක සියලු සත්‍යයන්ට අනුමෝදන් කරමු. පළමු කොටම සිහිපත් කරගන්න පින්වතුනි. මේ ආර්ය මාර්ගයේ පූර්ණේ කරගන්නවා, නිවන සාක්ෂාත් කරගන්නවා කියලා බොහෝ වීරයෙන් යුතුව, කැපකිරීමෙන් යුතුව, අදිෂ්ඨානයෙන් යුතුව කරුණු කටයුතු කරගෙන යන මේ බ්‍රහ්මචර්යාව පූර්ණේ කර ගැනීමට බෙර වීරිය දරන යම්කිසි පිරිසක් මේ තුන් ලෝකාත්‍රය තුල වැඩ ඉන්නවා නම් අන්නේ සියලු දෙනාටම ඔබ කරගත්තා වූ සීලම් පුන් සම්බාධ ධර්මිය, කුසල සම්බාධ ධර්මිය අනුමෝදන් කරන්න. ඒ අනුමෝදනාවෙන් ඒ සියලු දෙනාටම වැඩි වෙලින්නා වූ සීලම දුක් දෝසාන්තකාරවල් දුරින් භූතේවා ශරීරයේ සපදාස දූෂ වීමෙන් අදපෙමියා වූ 89ක් රෝග දමානුවක් ව්‍යාධි 203ක් කාන්තරා දෝසාන්තකාරවල් දුරින් භූතේවා යක්ෂ පේච පිසාච මලකවල කුම්භාණ්ඩාදීන්ගෙන් අදපෙමියා වූ දෝසාන්තකාරවල් දුරින් භූතේවා අජරාමර සංඛ්‍යාත නිර්වාණක් ශාන්තියම මේ ආත්ම භාවයේදීම වහාම සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කර ගන්න පුළුවන් ඈත අතීතයේ සිටම මේ සද්ධර්මයේ ආරක්ෂා කරගෙන ඉන්න යම්කිසි පිරිසක් අපකැප වෙලා කටයුතු කරා නම් ඒ වගේම සංඝයා වහන්සේලා ආරක්ෂා කරගෙන විහෙර විහාර ආරක්ෂා කරගෙන මේ ශාසන ඉතිහාසයේ තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන මේ ශාසනය රැකගන්න යම්කිසි පිරිසක් අපකැප වෙලා කටයුතු කරා නම් අන්නේ සියලු දෙනා ඔබ කරගත්තා වූ සීලෙන් පුණ්‍ය සම්පාද ධර්මයේ කුසල සම්පාද ධර්මයේ අනුමෝදන් කරන්නේ. අනුමෝදනාවෙන් යම්කිසියකින් අභවස්ථානයක ඉන්නවා නම් එයින් අත මිදී සුඛී සුවපත් භාවයට පත් වේවා. දස කුසලයෙන් මිදෙත්වා, දස කුසලයේ වඩත්වා, දස පුණ්‍යක්‍රියාම් කරත්වා, නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වේත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න පින් මේ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රේකර ප්‍රජාපති කියනා වේ අල්පේශාකි මහේශාකි දිව්‍ය සමූහයව සිහිපත් කරගන්න. ඒ වගේම ශක්ත දෙවිතුමා ප්‍රදාන පරිවාර දේවතා පිරිස සිහිපත් කරගන්න. සතරවරන් රජදොරන් ප්‍රදාන පරිවාර දේවතා පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම 18ක් යක්ෂ සේනාධිපතිවරුන් ප්‍රදාන පරිවාර දේවතා පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම වෘක්ෂ දේවතාවුන්, ඒ වගේම ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා සිහිපත් කරගන්න. ඒ වගේම තමන්ට දුකක් කරදරයක් වෙච්ච වෙලාවේදී පිහිටක් ආරක්ෂාවක් සැපයුවා වූ ඒ නානා නම් ගොතුලින් පෙනී සිටිනා වේ සියලුම දිව සමූහයව සිහිපත් කරගන්න. ඔබ සියලු දෙනා කරගත්තා වේ සීල පුණ්‍ය සම්පාද ධර්මයේ කුසල සම්පාද ධර්මයේ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරන්නේ. ඒ අනුමෝදනාවෙන් සතුටු වන්නා වේ දෙවියන්ගේ දිව්‍ය අනුභවය වැඩි වේවා. දිව්‍ය තේජස, දිව්‍ය ඍද්ධිය, දිව්‍ය බලය, දිව්‍ය දීප්තිය වැඩි වේවා. চিරහත් කාලයක් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගනිත්වා. දස කුසලයෙන් මිදෙත්වා, දස කුසලයේ වඩත්වා, දස පුණ්‍යක් ක්‍රියාම් කරත්වා, නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වේත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න පින් සුජීවත්ව ඉඳගෙන තමන්ට උදව් පදව් කරපු යම්කිසි පිරිසක් ඉන්නවා නම් අන්නේ සියලු දෙනාම සිහිපත් කරගන්න. ඔබගේ අම්මා තාත්තා දුව දරුවෝ සේවක සේවිකාවන් යාළු හිත මිත්‍රාදීන් ඥාති හිත මිත්‍රාදීන් මේ සියලු දෙනාම සිහිපත් කරගන්න. ඒ වගේම ස්වාමි දුව දරුවන් මේ සියලු දෙනාම සිහිපත් කරගන්න. ඒ වගේම ධර්මය බය පුණ්‍ය භාරයේ
කරුණු කටයුතු කරන්නා වූ මහත් මහත්ීන්වා සිහිපත් කරගන්නේ සියලු දෙනාටම ඔබ කරගත්තා වූ සියලු පුණ්‍ය සම්පාද ධර්ම කුසල සම්පාද ධර්මයේ අනුමෝදන් කරන්නේ අනුමෝදනාවෙන් ඒ සියලු දෙනාගේම සියලුම දුක් දෝසාන්තකාරවල දුරින් භූත ඒවා ඒ වගේම ශරීරයේ සප්තාත් දුසීමෙන් ඇද පෙමියා වට 90ක් රෝග 93ක් වේ 203ක් කාන්තා දෝසාන්තකාරවල දුරින් භූත ඒවා යක්ෂ පේත පිසාච මලකේවල කුම්භාණ්ඩාන්තිකින් ඇද පෙමියා වූ දෝසාන්තකාරවල දුරින් භූත ඒවා දසක්තුලෙන් මෙදෙත්වා දසකුසලේ වඩත්වා දස පුණ්‍යක් ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වේත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරන් බින්දු තමන් නමින් ජම්මාන්තරගත වෙන තේජිත් යම් කිසි කෙනෙක් ඉන්නවා නම් අන්නේ සූලි දෙනාව සිහිපත් කරන් මේ ආත්භාවය විතරක් නෙමේ කල්ප 91ක් ඇතුළත අම්මා වෙත තාත්තා වෙත ඥාති හිත මිත්‍රාදීන් වෙත යම් කිසි කෙනෙක් ඉන්නවා නම් අන්නේ සූලි දෙනාටවත් ඔබ කරගත්තා වූ සීල පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියින් අනුමෝදන් කරන්නේ අනුමෝදනාවෙන් ඒ යම් කිසි එකකින් අභව ස්ථානයක ඉන්නවා නම් එයින් අත මෙදී සුඛී සුවපත් භාවයටපත් වේවා දසකුසලේ මෙදෙත්වා දසකුසලේ වඩත්වා දස පුණ්‍යක් ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වේත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්. ඒ වගේම තමන් කරගත්තා මේ සීල පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියෙන් බලමු ගුණ බල මහිමෙන් මේ මිහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්. සංසාරයක් මුල්ලේ පටන්ම මේ උපකරගත්තා වූ සීල පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියින්ගේ බල ගුණ බල මහිමෙන් ඔබ අප සීල දෙනාටම බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා නිමිසැනසී පැමිණ වදාළ ඒ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණයම සාක්ෂාත් වේවා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. තිරභාවයට පියමන් කරන ගමනේ තවත් පියවරක් සමගින් හමුවමු ලබන සතියේත්. තෙරක් නොමැති සසරි එතෙරවන තෙරවන